Premavato deviamo sapere se giusto di che non mi amate dal senso. Piani di obbovanze sciudo deviamo se balavato deviamo se. Obbovanze che vacine baracana. Mi amato da se natal da se. Obbovanze da shikana pani mide. Obbovanze che da se atringara ni kya sasu. Swami na pilna no Swami ni apita shikana pani mide uturini da maskarana kiya. अब दांसे आवश्यकताएं हमें सिटीने पुरा वेदना में सिटीने पुरा थेरेपी में सिटीने पुरा नमुत्सामे कुमारू में महापुरुष चारे समाधाने वगैरह इस समाधाने पानी बिटे अब दांसे आसन पेनिस अभी तो सुदाना कराने अभी हादल तो सुदाना कराने प्यारे नेगेट विरुद्ध या किसी बाधा वांसित सिद्धि कल्पना ती बेरोना माइलना यीशु स्वामी के नाम में सियाते बात करना देसे हमें निवसक हमें स्थाने का हमें कनेक्ट एवाचने आसन पिन से बाधावन बात करनी थाक्षणे बाधावन पवाई बात करनी स्वामी ने वहाँ से के जीवनीय वचने आसन वहाँ से समझना मेरा दिवस से दासे बाल करना वहाँ में बात वहाँ से वैली में बात समझना वहाँ से के लेवल जो वहाँ से के हस्ते का भी हमें कनेक्ट मारने Yesus wangse ke name. Amen. Amen. Mahitana oba sudana wasitina deva vachane asanne. Me natal dawase deviyan wangse ke vachane oba ekka beda ganna lagima mama varat prasadyak ne deva sala karana. Eka mama hitane naha ham salakane naha man nikan sabahave vaasla nisa kala yutuma deyak wage nisa මේ අවස්ථාව මම දැන් කරන්න ඕන කියලා එහෙම නෙමෙයි මට දැනෙන්නේ බොහොම විශේෂ වැදගත් කාලයක දෙවියන් වහන්සේ ඍතු මාරු කිරීමක් වහන්සේ සිදු කරන්න සූදානම් වෙන වෙලාවේ මට දෙවියන් වහන්සේගේ වචනය ඔබත් එක්ක බෙදා ගන්න ලැබීම අන්නේ ඒක තමයි මට තිබෙනා වූ අගය. ඉතින් මම අද දවසේදී මේ යේසුස් වහන්සේගේ අපේ ස්වාමීන් වහන්සේගේ අපේ ගැලවුම් කාර්යයේ මේ උපත සමරන දවසේ මම ඔබත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ මුල් නක්කලේම තිබෙනා වූ සිද්ධාන්තයේ කාරණා ස්වල්පයක් ඔබත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම නන්දු කරන ඔබට උදේට සමන් දෙන්න කියා දෙවියන් වහන්සේගේ වචනය. මොකද දෙවියන් වහන්සේගේ වචනය තමයි වැදගත්කම තිබෙන්නේ අපිට අද දවසේ. නත්තලේ ගොඩාක් දේවල් තිබෙනවා මට පිට බැලුවා. නමුත් වැදගත්ම දේ තමයි දේව වචනය. ඉතින් ඒ නිසා මගේ මිත්‍රය මම කැමතියි ඔබ උනන්දු කරන්න අද දවසේ අපි Luke Subaranchi අපි පළවෙනි පරිච්ඡේදයට හරවන්න යනවා. පළවෙනි පරිච්ඡේදය. මොකද මේ නත්තර කියනා බුද්ධේ අපි ඒක කියවන්න අපිට අවබෝධ කරගන්න පුළුවන් කාරණා කීපයක් තිබෙනවා. ඒක උදාහරණයක් හැටියට මම ඔබට කියනවා නම් මේ දෙවියන් වහන්සේගේ වචනය අපිට එළිදරව් කරනවා. මේ නත්තල ගත්තා ඒ සිද්ධාන්තය. ඔබ දන්නවද ඒකේ අපිට දැක ගන්න ලැබෙන කාරණා කීපයක් තිබෙනවා. ඒ කාරණා වලින් එකක් තමයි අපි දකිනවා මේ නත්තල ගත්තාම මේකේ තිබෙනවා කාලය සඳහන් කිරීමක්. කාලය සඳහන් කිරීමක් තිබෙනවා. උදාහරණයක් හැටියට අපි දකිනවා උදේක සිද්ධීන් කීපයක් වෙනවා.
අනිත් පැත්තට අපි දකිනවා රාත්‍රියේ සිද්ධීන් රාශියක් සිදු වෙනවා කියලා. ඉතින් එතකොට මෙහෙම බලද්දී මොකක්ද අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ? අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙනවා මේකේ මෙන්න කාර්යයන්ව හරි වෙනසක් තියෙනවා. තව ටිකක් එහාට ගියාම අපි දකිනවා ස්වර්ගය සම්බන්ධ වෙන ආකාරය. අනිත් පැත්තට අපි දකිනවා මහ පොළොවේ සිද්ධියක් ඇති වෙන ආකාරය. අන්ත දෙකක් නේද? තව ටිකක් එහාට ගියාම අපි දකිනවා එවකට හිටියා වූ රාජ්‍ය නායකයන් කෝප වෙනවා. නමුත් අනිත් අන්තය මොකක්ද? අපි දකිනවා යේසුස් වහන්සේ ඉපදුනා කියන පණිවිඩය ලැබුණාම මිනිස්සු සතුටු වුණා. බලන්න අන්ත දෙක. තව ටිකක් අපි ඉස්සරහට යද්දී අපි දකිනවා වෙනස් වීම. අපි දකිනවා ගෙදර සිද්ධියක් උදාහරණයක් හැටියට මරියම් හම්බෙන්න ආවේ දේවදූතයා ඇගේ නිවසට. නමුත් අපි දකිනවා ඒ නත්තලේම ඊගත් අපි දකිනවා තව අන්තයකට යනවා. ගෙදරින් ගවලෙනකට යනවා. අන්තය. තවදුරටත් එහාට ගියාම අපි දකිනවා ලොකු අගය කිරීමක් දකිනවා. අපි කියනවා ශාස්ත්‍රවන්තයන් ඔවුන් තෑගි අරගෙන විවිධ සිටි ස්ථානයට ආවයි කියලා. ගෙනාවේ රත්තරන් කට්ටකුමංජ මේවා ඇවිත් රජවරුන්ට පුදන්නා වූ තෑගි. එනම් ගෙනාව මිච්ඡර දුරක් තිස්සේ මොකද තිබුණා වූ අගය කිරීම නිසා. නමුත් අනිත් පැත්තට අපි දකිනවා තවත් අය ඉරිසියා කළා. හෙරොද් උදාහරණයක් කිව්වා රජේ උපන්න කියලා දැනගන්න ලැබුණාම ඔව් කොහෙද සිටින්නේ කියලා කියන්න කිව්වා. ඔව් ඉන්න තැන කොහෙද කියලා ඇහුවේ මේ යේසුස් වහන්සේට ගිහිල්ලා ගරුමුවන් දක්වන්න නෙකයිනේ. අපි දන්නවා තිබුණා වූ අර නපුරු හදවත අර ඉරිසියාව අනේසයි ඔහුට උපුණා අන්ත දෙකක්. බලන්න කවුරුද ගියාම නත්තලේ අපි මොනවද දකින්නේ? ඊශ්‍රායලයේ නාසරත් වල තමුන්ගේ ගමේ පටන් ගන්නවා සිද්ධිය. තමුන්ට ඉස්සරහට යද්දී අපි දකිනවා ඊජිප්තුවට යනවා, මිස්රයට යනවා. ඇයි මේ යන්නේ? ඇයි ඉන්න ඉන්න බෑ? මේක තමයි නත්තල කියන්නේ. එක අන්තයකින් තව අන්තයකට ගෙනියන සිද්ධාන්තය. බලන්න තවත් මම එකක් කියන්නම්. අපිට දකින්න පුළුවන් වද ස්ත්‍රීන් සිටිනවා. උදාහරණයකට එලිසබෙත්. නමුත් වද ස්ත්‍රියක් සිටියද අපි දකිනවා දරුවෝ බිහිවෙන්නා වූ කාලයක් වූවා. මේ නත්තල. ඉතින් අපි දකිනවා තව අන්තයක්. වදව අවුරුදු ගානක් තිස්සේ ඉඳලා දැන් දරුවෝ ප්‍රසූතියක් සිදු වෙනවා. එකම දිනකට එක අන්තකින් තව අන්තයකට. මම ඔබට කියන්න හදන්නේ ඒ ඔක්කොම දිහා බලද්දී මම දන්නේ ඔබේ ජීවිතේ ඔබේ තත්ත්වය කොහොමද කියලා. නමුත් මම කිය යුතු දෙයක් තිබෙනවා. ඒ කිය යුතු දේ තමයි මම දැන් ඔබට එක්ක බෙදා ගන්න. මෙතන කියා තිබෙනවා බොහොම පැහැදිලිව මම ප්‍රධාන චරිත ගොඩක් සිටියද මම කීප දෙනෙක් තෝරගෙන මම ඔබත් එක්ක බෙදා ගන්නවා. මොකද මේ නත්තල හරි සුවිශේෂයි. ඔබ හිතන්න එපා මේ නත්තල ගෙවුණු නත්තලවල් හා සමානයි කියලා. නෑ. ඒක හරි සුවිශේෂයි. මගේ පුද්ගලික ජීවිතේ මම දැකලා තිබෙනවා. මට පෙනිලා තියෙනවා
මට දැනෙලා තියෙනවා දෙවියන් වහන්සේ කුමක්ද මේකෙදි කරන්නේ කියලා. එහෙනම් ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ මොකක්ද අනර්ථයක් කරන්න හදන බවට මට කිසිම සැකයක් නැහැ. ඉතින් මම ඔබට කියන්න ඕන මෙන්න පළවෙනි චරිතය මම ඔබට විස්තර කරන්න. මොකද මේ චරිතය එක්ක එයාගේ නම් හරි වැදගත් වෙනවා. ඉතින් මේ පළවෙනි කෙනා තමයි මම ඔබට කතා කරන්නේ පටන් ගන්නේ නැත්තල ගාබ්‍රියෙල් කියන දේවදූතයා මහ පොළොවට පැමිණෙන්නේ. ගාබ්‍රියෙල් කියන දේවදූතයා මහ පොළොවට පැමිණෙන්නේ. දැන් මම ඔබට කියනවා මේ පදයේ තිබෙනවා ලූකස් සභාවචේ පළවෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ සඳහන් වෙලා තියෙනවා දේවදූතයා උත්තර දෙමින් මම දෙවියන් වහන්සේ ඉදිරියේ සිටිනා වූ ගාබ්‍රියෙල්ය මනවට ප්‍රතිෝණා ඒ සුදුලේ කොට මම දෙවියන් වහන්සේ ඉදිරියේ සිටිනා වූ ගාබ්‍රියෙල්ය. දැන් ගාබ්‍රියෙල් කියනා වූ නමේ අර්ථය ඔබ අහලා තියෙනවා මේ ඉස්සෙල්ලා. අමතක වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් අහලා නැත්නම් මේ ඉස්සෙල්ලා මම ඔබට කියන්නම් ඒකේ අර්ථය තමයි දෙවියන් වහන්සේ මගේ ශක්තියයි. ගාබ්‍රියෙල් කියනා වූ නමේ අර්ථය දෙවියන් වහන්සේ මගේ ශක්තියයි. දැන් දේව දූතයෙක් ඉනවා ස්වර්ගයේ ඉඳන් මහ පොළොවට මේ නම දරාගෙන මේ නම දරන පුද්ගලයා මේ දේව දූතයව එවනවා මහ පොළොවට. දැන් මේ දේව දූතයා මොනවද දෙන්නේ? මෙතන කියනවා නුඹ සමග කතා කරන්නත් මේ යහපත් ආරංචිය නුඹ වෙත ගෙනින්නත් එවන ලද්දේ. දැන් මේක හරි වටිනා දෙයක් ඔබ කියයි යොල තියෙනවනේ ඔබ ඔකේ හැටි දෙයක් නෙවෙයි කියලා. නම පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ. මම කියන්න හදන දේ මොකක්ද කියලා. ඔහු සම්බන්ධව මෙතන කියනවා දෙවියන් වහන්සේ ඉදිරියේ සිටිනා වූ. ඒ කියන්නේ ගාබ්‍රියෙල් එවද්දි එහෙම නැත්නම් දෙවියන් වහන්සේ කෙනෙක්ව එවද්දි දෙවියන් වහන්සේ පණිවිඩයක් එවද්දි උන්වහන්සේ එව්වේ විශාල බලයක් ශක්තියක් එක්කයි. ඔබ දන්නවද ස්වර්ගයෙන් එවන්නා වූ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් අපි ලබන හැම දෙයක්ම ඒක හරි ශක්තිමත් සහ බලවත්යි. ඒකේ පැවැත්මක් තිබෙනවා. අද දවසේදී බොහෝ අයට අවබෝධයක් නැත්තේ දෙවියන් වහන්සේගේ මේ අභිමුඛයේ තිබෙනා බුදේ කොපමණ ශක්තිමත්ද කියලා සමහර අයට මැනගන්න බැරි වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා එයා හිතනවා මේක ඒ හැටි දෙයක් නෙවෙයි කියලා. සමහර වෙලාවට රැස්වීමක් අතපසු කරා. නමස්කාරයක් අතපසු කරා. බයිබලයේ කියවීම අතපසු කරා. සුද්ධාත්මයන් වහන්සේත් එක්ක කතා කරන එක අතපසු කරා. එන්න මොනවාද දෙයකට ඒවා පැත්තට දානවා. මොකක්ද වෙන්නේ ජීවිතේ? පළ පැවැත්ම නැති වෙනවා. ප්‍රතික්ෂේප කරද්දී මේ දෙවියන් වහන්සේ එවන්නා වූ දෙවියන් වහන්සේ වන්නා වූ අල්ලා ගත්තාම මගේ මිත්‍රය ඒක හරි පුදුමාකාරයි. ඒකේ තිබෙන ශක්තිය විශාලයි. ඉතින් මේ නැත්තරේ මම ඔබට කියන්න හදන්නේ දෙවියන් වහන්සේ එව්වා. දෙවියන් වහන්සේ එව්වා. උන්වහන්සේගේ අභිමුඛයේ සිටියා වූ කෙනා උන්වහන්සේගේ ආරංචිය එක්ක. මම යාඥා කරනවා. ඔබ මහත් විපාසයක් එක්ක ආසාවකින් යුක්තව ඔබ හැම වෙලාවෙම බලාගෙන සිටී කියලා පිපාසයෙන් ඉඳී කියලා දෙවියන් වහන්සේ එවද්දී මම බාර ගන්න කැමතියි. මම අහගන්න ලෑස්ති. මට ඕනයි කියලා ඔබ ඒක වැළඳ ගනී කියලා. මම ඔබ උනන්දු කරනවා.
එහෙම අදහසකින් යුක්තව සිටින්න හැම වෙලාවෙම දෙවියන් වහන්සේ යම ලබලා දෙද්දී එන්නේ හිතාම මානවයි. දැන් මගේ මිත්‍රය මම ඒකත් එක්ක ඔබට කියන්න ඕන මගේ ඊගාව කාරණේ මොකක්ද කියලා. පළවෙනි කෙනා ඇවිල්ලා තාබ්‍රේ ඒකෙන් අපි ඉගෙන ගන්නවා දේ තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් එන හැම දෙයක්ම ශක්තිමත්. එවැනි ශරීරය සකරියා ඇවිල්ලා පූජකවරේ ඔව් වාසිකී පුද්ගලේ ඔහුගේ ලියවිලා තිබෙනවා කීප වතාවක් නම් මම හත්වෙනි පදේ පමණ මේ වෙලාවේදී ඔබගේ අවධානය යොමු කරනවා හත්වෙනි පදයට. හත්වෙනි පදේ කියනවා යුදයේ රජු හෙරොද්ගේ කාලයේදී අබියාගේ පන්තියේ සෙකරියස් නම් එක්තරා පුංචියෙක් සිටියේය. ඔහුගේ ආරුන්ගේ දූවරුන්ගේ භාර්යාවක් වූවාය. ඇගේ නම එලිසබෙත්ය. එලිසබෙත් වඳබැවි ඔවුන් දරුවෙක් නොවිය. ඔවුන් දෙදෙනාම වයස්ගතව සිටියෝය. ආගම මේ නෝන. මේ දෙන්නම වයස්ගතයි එලිසබෙත් වඳයි. ලාවටවත් හිතන්න පුළුවන්ද අපට දරු හුරතල අත්දකින්න ලැබෙයි කියලා. ස්වභාවිකව නැත අපි දන්නවා සිද්ධිය. නමුත් මම කැමතියි ඔබට මතක් කරලා දෙන්න සෙකරියා කියන නමේ අර්ථය මොකක්ද කියලා. සෙකරියා කියන නමේ අර්ථය ඇවිල්ලා දෙවියන් වහන්සේට මතකේ තිබෙනවා. දෙවියන් වහන්සේ මතකේ තිබෙනවා. ආගම එක හරි ලස්සන දෙයක්. දෙවියන් වහන්සේට මොනවද මතකේ තිබුණේ? මොනවද දෙවියන් වහන්සේට මතකේ තිබුණේ? ඔබ දන්නවද දෙවියන් වහන්සේට හොඳට මතකේ තිබුණා මේ සෙකරියා ආසාවෙන් හිටියා. පූජකෙක් නිසා දරුවෙක් ඔවුන්ට උපන්නා. කොච්චර ශෝකය. නමුත් කවදාවත් ඒ හිස්තර පිරුණේ නැහැ. නමුත් ඔබ දන්නවද අඩුව තිබුණාට ඔව් කවදාවත් කලකිරුණේ නැහැ. ඔව් අධෛර්ය වුණේ නැහැ. ඔව් ස්වාමීන් වහන්සේට කරපු වැඩ කොටස ඔව් නතර කළේ නැහැ. ඔව් දිගටම තරුණ වයසේ ඉඳන් දැන් වයස්ගත වෙලා මහලුයි. නමුත් ඔහුගේ කොටස ඔව් විශ්වාසවන්තව දෙවියන් වහන්සේ ඉදිරියේ ඔව් ඉෂ්ට වෙලා. ඔබ දන්නවද දෙවියන් වහන්සේට මතකයේ තිබෙනවා එහෙනම් සෙකරියා විශ්වාසවන්තව ඔහු කරපු සේවාව. මම ඔබ හැම කෙනෙකුටම කියනවා ඔබ දැනගත යුතු දේ තමයි අවුරුද්දක කෙලවරට එනවා අපි 20 22 කියන වසරට ඇතුල් වෙන්න සූදානම් වෙනවා. ඔබ කවදාවත් හිතන්න එපා මොහොතකවත් අපරේදවා. ඔබේ දෙවියන් වහන්සේට ඔබ වහකට උනායි කියලා. නැත. සෙකරියාට දකින්න දෙයක් තිබුණේ නැහැ. නමුත් ඔහු විශ්වාසවන්තව ඔහුගේ කොටස කළා. ඒ කරන අතරේදී දෙවියන් වහන්සේ මතක තියාගෙන සිටියා. මොකද ඒ කීකරුකම අඛණ්ඩ කීකරුකම දෙවියන් වහන්සේ මතකයේ තියාගෙන සිටියාම දුන්නේ නැහැ. ඉතින් මොකක්ද මගේ මිත්‍රය සිදුවෙන්නා වූ දේ ගැන පොඩ්ඩක් හිතන්නකෝ.
ඔබ දන්නවද දෙවියන් වහන්සේලා අමතක වෙන්නේ නැත්නම් ඔබගේ කීකරුකම උන්වහන්සේ බලාගෙන සිටින්නේ ඔබගේ කීකරුකමට විපාකය ලබා දෙන්නයි. මේ නත්තලේ ඔබ දැනගන්න ඕන කාරණේ තමයි දෙවියන් වහන්සේ සූදානම්ව සිටින්නේ ඔබගේ දීර්ඝකාලීන කීකරුකමට දෙවියන් වහන්සේ විපාකය ලබා දෙන්න උන්වහන්සේ සූදානම්ව සිටිනවා. ඔබට යම් කිසි ආකාරයකින් හැඟුණා නම් ඔබට යම් කිසි ආකාරයකින් නික හරියට පෙනුණා වගේ නම් වැඩක් නෑ මම මේක දිගින් දිගටම කරලා කොච්චර කරන්නද කරා කියලා කිසි ප්‍රතිඵලයක් නෑ කියලා හිතනවා ඒ සිතිවිල්ල අදහස් දාන්න හැදුවේ වපුරන්න හැදුවේ මිනිස්සෙක් නෙවෙයි යකෙක්. නමුත් සෙකලියා දිහා බලන්න විශ්වාසවන්තව ඔහුගේ කොටස කරගෙන ඔහු සිටියා. දෙවියන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. මොකද දෙවියන් වහන්සේට ඔබව අමතක වෙන්නේ නැති බව ඔබ දැනගන්න ඕන. ඔබගේ හැම දෙයක් උන්වහන්සේ සැලකිල්ලට ගන්නවා. හැම දෙයක් සැලකිල්ලට ගන්නවා. මතකේ තබා ගන්නවා. උන්වහන්සේ බලාගෙන සිටිනවා. ඒ දෙවනි කාරණේ ඔබගේ දීර්ඝකාලීන කීකරුකමට ඔබට විපාක ලබා දෙන්න. තුන්වෙනි කාරණය චරිතේ නම එලිසබෙත්. අකමැති ඔබගේ නියම 13 වෙනි පදයට ලූකස් සුභාරංචි දොරෙන් පරිච්ඡේදයේ 13 වෙනි පදයේ කියනවා නමුත් දේවදූතයා ඔහුට කතා කළා සෙකරියස් බයිනවන්න බක්සන නුගේ කන්නලව අසන ලක්කේ නුගේ භාර්යාව වූ එලිසබෙත් නුඹ නිසා පුත්‍රයෙකු වදන්නේ නුඹ නිසා පුත්‍රයෙකු වදන්නේ ඔබලා මාත් තියාගන්න තුන්වෙනි නම එලිසබෙත්. එලිසබෙත් කියන නමේ අර්ථය මොකක්ද? එලිසබෙත් කියන නමේ අර්ථය තමයි දෙවියන් වහන්සේගේ පොරොන්දුව. දෙවියන් වහන්සේගේ පොරොන්දුව. දැන් මම මේ කතා කරගෙන යනවා. මම ආසයි දැනගන්න කාට හරි ඇහෙනවද කියලා. ඇහෙන අය පොඩ්ඩක් මේ අත උඩ දාලා අගවන්නකෝ. මම කියන දේ ඔබට ඇහෙනවද? ඔබට ඇහෙනවද? ඇහෙනවනම් පොඩ්ඩක් අත බලන්න. සමහරක් අයගේ අත මට පේනවා, සමහරක් අයගේ අත මට පේන්නේ නැහැ. පොඩ්ඩක් අත උඩ දාන්න. ඔබට ඇහෙනවනම් පේනවනම් right. ස්තුති මම අත උඩ දාන්න කියන්නේ මෙතනින් නෑ අත උඩ දාන්න. මෙතනින් නෑ දැන් නැත්නම් ඒක රූපාරපති ප්‍රශ්නය මම මේක දැනුම් නතර කරලා මම යාඥා කරනවා බීනිකම දුරු වේවා කියලා. නෑ මම කියන්නේ zoom ඔස්සේ සිටින ඔබට ඇසෙනවා නම් මගේ කඩ මේක බොහොම ගඳක් ඒකයි මම කියන්නේ. මොකද එලිසබෙත් කියන නමේ අර්ථය නම් දෙවියන් වහන්සේගේ පොරොන්දුවයි. දෙවියන් වහන්සේගේ පොරොන්දුවයි. ඊපස්සේ ආයේ කියන්නේ දෙවියන් වහන්සේගේ පොරොන්දුවයි. දෙවියන් වහන්සේගේ පොරොන්දුවයි. දෙවියන් වහන්සේගේ පොරොන්දුවයි. ඔන්න ආගම මම කියන්නා උදේ ඔබට. දෙවියන් වහන්සේගේ පොරොන්දුව කියන නම දැරුවේ මහලු වයසට එනකම්. මහලු වයසට එනකම්. ගක්කයි කියන ප්‍රශ්නේ මේ කාලයෙන් මොනවා හරි දෙයක් උදෙසා නේද බලාපොරොත්තු රඳව ගත්තා. දෙවියන් වහන්සේට කිව්වා, තවත් අයගෙන් උපදේශත් ලැබුවා, ඔක්කොම කරගත්තා. බයිබලෙත් කියුවා, ඒකෙත් පද 10ක් විතර හම්බ වුණා. ඒකත් ලියලා අලෝ ගත්තා කොහේ හරි. ඒ ඔක්කොම කටපාඩම් කරුවා. යාඥාවකට ඒකම ගන්නවා කල්පනාවට. නමුත් මුකුත් වෙලා නැහැ. හැබැයි පොරොන්දුවක් තියෙනවා.
මුකුත් වෙලා නැහැ. අහගන්න එලිසබෙත් කියන නම කියන ගානට කවුරු හරි අහපු ගමන් ඒ කාන්තාවගේ ඔබේ නම මොකක්ද? උත්තරේ එලිසබෙත්. අර්ථය මොකක්ද? දෙවියන් වහන්සේගේ පොරොන්දුව. හරි අහනවා. මොකක්ද ඔබේ තිබෙන මොකක්ද? වන්දයි. වයසයි. මගේ මිත්‍රයා අහගන්න ස්වාමීන් වහන්සේ යම් කිසි දේවල් උන්වහන්සේ කාලය ගන්නවා. කාලය ගන්න හේතුවක් තියෙන නිසා. අපි ආශ්‍රය කාලය ගත වෙනවා. අපිට ඕන මොන දේ ඉක්මනට සිදු වෙනවා. නමුත් කිසිම කලබලයක් නැති කෙනා තමයි. කිසිම කලබලයක් නැති කෙනා තමයි විශ්වයේ මවපු දෙවියන් වහන්සේ. උන්වහන්සේ අදහන්න උදරුවන්ට උන්වහන්සේ උගන්වන සාවහන්සේ අපේ ජීවිතය තුළ නිර්මාණය කරන්නා වූ ගුණාංගයක් නම් ඉවසීමෙන් බල සිටී. තමෝගේ කියන හදන්නේ මොකක්ද? මේ එලිසබෙත් එක්දී දෙවියන් වහන්සේගේ පොරොන්දුව හැටියට මෙහෙම තිබුණා. නමුත් කාලාන්තරයක් ගියා. නමුත් ආගන්න මේක හරි ලස්සන දෙයක්. එලිසබෙත්ගේ නම පොරොන්දුව. දෙවියන් වහන්සේගේ පොරොන්දුව. ඒක එසේ පොරොන්දුවක් නෙවෙයි. මිනිස්සුගේ පොරොන්දුවක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේගේ පොරොන්දුව. සෙකරියාගේ වචනේ නමේ අර්ථය මොකක්ද? ඒ නමේ අර්ථය ඇවිල්ලා දෙවියන් වහන්සේ ඔබව මතක තබාගෙන සිටිනවා. දැන් මම ඔබට කියනවා මේක මේ දෙන්නා යුවලක් නේ. දෙන්නා එක්කෙනෙක් වුණානේ. දැන් අපි එක්කව කරමුද? ඒ නම් දෙකේ අර්ථ දෙක. දෙවියන් වහන්සේ පැහැදිලිව එනම් අපිට පෙන්නනවා උන්වහන්සේ විපාක ලබා දෙන ස්වාමීන් වහන්සේ. ඔබ දන්නවද පොරොන්දුව ඉෂ්ට වෙන්න දෙවියන් වහන්සේ සලස්වන එක සලස්වනවාමයි. ඒක නතර කරන්න කාටවත් බැරිය. මම ඔබට කියන්න හදනවා මේ නැත්තල් දවසේදී මේක ඔබ තනින් හොඳට අල්ලා ගත යුතු කාරණයක්. දෙවියන් වහන්සේ කියනවා පැහැදිලිව ඔබ අඛණ්ඩව විශ්වාසවන්තව යාඥා කළ නිසා ඔබට ඒ විපාකය හරි වෙලාවේ දෙවියන් වහන්සේ ලබා දෙන්න උන්වහන්සේ තීන්දුව කර හමාරයි මගේ මිත්‍රයා. හරි වෙලාවේ දෙවියන් වහන්සේ හරි වෙලාවේ ඔබේ යාඥාවට උත්තර ලබා දෙන්න උන්වහන්සේ තීන්දුව කර හමාරයි. අන්නේ නිසා තමයි මේ එලිසබෙත් කියන ස්ත්‍රිය දෙද්දී ඇයට හරි පහසුවක් තිබුණා කියලා හිතනවද? නෑ. නමුත් ඇය මොකක්ද කළේ? විශ්වාසවන්තව යාඥා කළා. හැමදාම යාඥා කළා. ඉතල හිතන්නේ නෙවෙයි. හැමදාම යාඥා කළා. හැමදාම යාඥා කළා. සමහරක යාඥා කරනවා. ඊට පස්සේ ඇයට වියරු වැටෙනවා. ඒගොල්ලෝ කියනවා වැඩක් නෑ කියලා කියනවා. මානසික කියනවා. තේරුමක් නෑ කියනවා. නමුත් නෑ එලිසබෙත් කිව්වා මට පුළුවන් දෙවියන් වහන්සේ දිහා බලාගෙන සිටින්න. මොකද උන්වහන්සේගේ පොරොන්දුවක් කියනවා. දැන් මගේ මිත්‍රය මම ඔබට කියන්න හදන්නේ මේ කොහොම අලංකාර දෙයක්. මොකද දෙවියන් වහන්සේම කතා කරලා මෙතන කියනවා නොබේ භාර්යාව වූ එලිසබෙත් නොබ නිසා පුත්‍රයෙකු බිහි කරන්නේ. හිතන්න ඔය වචන ටික අහන්න. පොඩි කාලයක්ද ගියේ. ඔය වචන ටික අහන්න. ලේසි වුණාද? නමුත් ඒ වචන ටික ඇහුවේ නැත්ද? ඒ පොරොන්දුව සැබෑ වුණේ නැත්ද? මම ඔබට කියනවා ඔබ අදහන දෙවියන් වහන්සේ පුදුමාකාරයි. උන්වහන්සේට ඔබ අමතක වෙලා නැහැ.
උන්වහන්සේ ඔබේ කන්නලවට ඇහුම්කන් දුන්නා වූ තැනන් වහන්සේ හරි වෙලාවේදී ඔබේ දෙවියන් වහන්සේ ඔබේ කන්නලවට උත්තර දෙන එක දෙනවාමයි මගේ මිත්‍රය. විශ්වාස කරන්න ඔබ විශ්වාස කරනවා නම් ඔබේ දෙවියන් වහන්සේට හොඳ අත්වල සන්නාදයක් දෙන්න ඔබ ඉන්න ස්ථානෙම ඔබ විශ්වාස කරනවා නම් හලෙලූයා ස්තුති වේවා. උන්වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේගේ පොරොන්දු ඉෂ්ට කරා. අපු දැන් මම ඔබ ගෙනියනවා ඊගාව චරිතයට. ඊගාව චරිතය හරි වටිනා ලස්සන චරිතයක්. අපි හරවන්න යනවා බයිබලයේ 26 වෙනි පදයට. ලූකා සුභාරච්චියේ පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදේ. මේ 26 වෙනි පදේ කියනවා පැහැදිලිව සමන මාසයේදී ගලිලේ නාසරත් නම් නුවර විසු දාවිදගේ වංශයේ යෝසප් නම් මිනිසෙකුට විවාහ පස්ති සිටි. යෝසප් නම් Yosef. මේ නමේ අර්ථය ඔබ දන්නවා නමුත් මම මතක් කරලා දෙනවා. ඔබට හරි වැදගත්. මේ යෝසප් කියන නමේ අර්ථය තමයි ස්වාමීන් වහන්සේ එක්කාසු කරන සේක. ස්වාමීන් වහන්සේ එක්කාසු කරන සේක. දැන් මේක හරි ලස්සන දෙයක් නේද? ඇයි යෝසප්ට මේ වගේ නමක් දෙවියන් වහන්සේ දෙන්නේ? ඇයි දෙවියන් වහන්සේ ඔබලාට කියන්නේ යෝසප් කියන නම හරි ගැඹුරුයි අපි හිතන්නේ. පළවෙනි යෝසප් අපි බයිබලයේ කොහෙද කියවන්නේ? උප්පත්ති පොතේ. යාකෝබ්ගේ බාල පුතා බෙන්යමින් නෙන්නේ ඉස්සෙල්ලා මොකද කිවිච්ච කාර්යය අපි දන්නවා ඕව වෙන් කළා අතට වෙන් කළා අම්මා තාත්තගේ ආදරයෙන් වෙන් කළා අවුලේ ගෙදරින් වෙන් කළා ඔහුගේ නිවසෙන් වෙන් කළා ඔහුගේ දේශයෙන් වෙන් කළා ඔහු දිගටම වෙන් කළා එළවරක් නැතුව කියන දේ එකකට පස්සේ එකක් අයින් වුණා නැති වුණා ඕනම වෙලාවක මනුෂ්‍ය ජීවිතයකට යමක් කාලාන්තරය තිස්සේ තිබිලා ඒක නැති වෙද්දී ඒක හරි අමාරුයි දරා ගන්න. නමුත් ඔබයි මායි යෝසප් වගේ උප්පත්ති පොතේ යාකෝබ්ගේ පුත්‍ර වූ යෝසප් වගේ අපිට මොකුත් නැති වෙලා නැහැ. නමුත් අපි ආවම අලුත් විශ්වකට යේසුස් වහන්සේගේ මේ උපදේ සිද්ධාන්තයට එතෙන්ට ඇයි යෝසප් කෙනෙක් හේතු වුනේ? ඇයි දෙවියන් වහන්සේ බැලුනේ වෙන නමක් ඇති මිනිසෙකෝ ඔය සිද්ධාන්තය දැක්වු කරා? ඇයි යෝසප් කෙනෙක්? නමේ අර්ථය අර්ථ කරන්නේ නැහැ. එක්කාසු කරනවා එකතු කරනවා මගේ මිත්‍රය මේ මිනිස්සයා එද්දී බොහොම ආසාවෙන් ආදරෙන් තෝරගත්තා මේ කරුණ මේ කාන්තාව මම බැඳ ගන්න ඕන මගේ ඉදිරි ජීවිතේ මම මෙයාත් එක්කයි බෙදාගන්න ඔක්කොම තීරණ කරලා සැලසුම් හදලා එහෙම සිටිද්දී ඇයට ඇවිල්ලා කියනවා එහෙම නැත්නම් ඇයට සිද්ධ වෙනවා ඔව් කියන්නේ දේවදූතයාට ඇවිල්ලා කියනවා
විවාහ වෙන්න සිටිනා වූ කෙනා එයා මේ වෙද්දී එගේ කුසලයේ සිටිනවා. දැන් පොඩ්ඩක් අමාහෝ ඔබ ගැන විස්තර කරන්න ඕනේ. ඔබ දන්නවා විවාහ වෙන්න සිටිනා වූ දෙදෙනෙක් ඔක්කොම තීරණ කරලා සැලසුම් කරලා තිබෙද්දී මේ අවසාන මොහොතේ පණිවිඩයක් එනවා. දැන් ඇය දරුවෙක් පිළිසිඳගෙන ඉන්නවා කියලා. යෝසප් මොනවද කරන්නේ? ආසා වුණත් පුළුවන් කමක් නැහැ. දැන් විවාහ වෙන්න. ඒක මොනවද කරන්නේ? රහසිගතව සැලසුම් කරනවා. රහසිගතව ආකාරයි. හරි කේදවාචකේක විස්තරයක්. දුක පොලිමෙන් දැනෙන්නා වූ මොහොත. සීල සියල්ල බිඳුණා නැති වුණා කියලා. ඔබට දැනුණු මොහොත. අපි ඉන්නත් අහවලට අපි මේ දේ කරන්න එකට අපි අරේම ගමන් යමු. අපි මේම කාලේ ගත කරමු කියමු. ඔක්කොම ඉවරයි. ඒ සීල ඔව්තිඳු කරනවා. රහසිගතව මම අදාළා. මගේ මිත්‍රයෙක් තාත්තට සිටිද්දී ඔක්කොම නැති වුණා කියලා ඉබෙද්දී දේවදූතයා ඇවිල්ලා කියන්නේ මේ පළවෙනි නක්කලේ ගාබ්‍රියෙල් එවියන් වහන්සේගේ අභිමුඛයෙන් එන්නා වූ කෙනා එවියන් වහන්සේගේ අනිවිදය එක්ති වහන්සේගේ අභිමුඛයේ එක බලවන්තයි. මොකද එකතු කිරීමේ අර්ථය ඇති නමක් දුන්නේ. මොකද වෙන් කිරීමක් ඒ ඉස්සෙල්ලා ඇති වෙනවා. නමුත් වෙන් කිරීමට පවතින ඉඩ තියන්නේ නැහැ. නමුත් වෙන් කිරීම වෙනුවට එකතු කිරීමක් තමයි අනිවාර්යව සිදු වෙන්නේ කියලා නමේ අර්ථය දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතයට ලබලා දීලා තිබුණා උපතේ ඉඳලා. ඒකින්ද වැදගත්ම මොහොතේදී ඔහුට ඒක අවබෝධ කරගන්න අත්දකින්න දෙවියන් වහන්සේ සැලසුවා කියලා මට ඔබට කියන්න පුළුවන් ඒ වචන කාරණා. මගේ මිත්‍රය ටිකක් හිතන්න ඔහු මොනවද බලාපොරොත්තු වෙන්නේ? මේ කාන්තාව පමණයි. නමුත් දෙවියන් වහන්සේ එකතු කරද්දී එකතු කළේ ඒ කාන්තාව පමණක් නොවේ. මොකද මොකක්ද සිද්ධ වුනේ? ඒ කාන්තාව හරහා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා ඔහුගේ අතට අරන් වඩන්න දෙවියන් වහන්සේ එකතු කළා. දෙවියන් වහන්සේට මොනවද කරන්න බැරි? ඇයි මම මේක අද ඔබට කියන්නේ? මේ 2021 අවසානයේ පැමිණ තිබෙන මොහොතේ මේ නත්තල සමරන වෙලාවේදී 2022 කියන අවුරුද්ද ගැන ඔබට කියන අදහස් මොනවද කියලා මම දන්නේ නැහැ. නමුත් මම ඔබට කියන්න පැහැදිලිව දෙවියන් වහන්සේගේ අදහස නම් ඔබේ ජීවිතයට ගන්න බැරි වෙච්ච දේවල් උන්වහන්සේ ඔබට එකතු කර දෙන්න උන්වහන්සේ තීන්දුව කරලා සැලසුම් කරලා උන්වහන්සේ තීරණය කරලා අමාරයි කියලා මම ඔබට කියනවා. ඔබ බලාපොරොත්තුවේ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔබ සිටින්න එපා, ජීවත් වෙන්න එපා. මට මොකුත් හරි ගියේ නැහැ කියලා. හම්නිසි වෙලාවේ දෙවියන් වහන්සේ උත්තර සපයනවා. විපාකේ ලබා දෙනවා. ඔබට භුක්ති විඳින්න පුළුවන් වෙනවා. මොකද දෙවියන් වහන්සේ ඔබේ අතට ගන්න සලස්වනවා ඔබ හිතුවට වැඩි පරිමාණයක්. ඒක තමයි සත්‍යය. ඒක තමයි සත්‍යය. යෝසප් කියන නම මතක් වෙන ගානට මතකේ තියාගන්න දෙවියන් වහන්සේ කිව්වා මම ඔබට එකතු කරනවා. ඔබ
හිතන්නේ නැති තරමේදී. නැති තරමේදී. ඒ අපේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවලියයි. ඔබ දන්නවද අපිට සිද්ධ වුණොත් එහෙම වැස්ස දවසක මෙන්න වතුර තියෙනවා කියලා කිව්වොත් ඒකේ ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවෙයි. නමුත් දෙවියන් වහන්සේ ඇවිල්ලා කාන්තාරේ අපේ පිපාසය සංසිඳවන්නා දෙවියන් වහන්සේ. ඒක තමයි පුදුම කියන කාරණා. නැති තැන ඇති දේ ලබලා දෙනවා. අවශ්‍ය එක්කාසු කරනවා. ඒ අපේ දෙවියන් වහන්සේ උන්වහන්සේ පුළුවන්කම තිබෙනවා. වමනා වෙලාවේදී රතු මොහොත දෙබෑ කරන්න. වමනා කරන වෙලාවේදී පාරව පවත්තා. වමනා කරන වෙලාවේදී සූර්ය ගමන නතර කරන්න. වමනා කරන වෙලාවේදී වලාකුළු කෙනක් ආවරණයක් සපයන්න. වමනා කරන වෙලාවේදී යෝගක සිකල තිබෙද්දී දෙවියන් වහන්සේ සලස්වනවා. පහසුව. Hey! මොකද මිනිස්යාගේ අවශ්‍ය නිසා ඔබේ දෙවියන් වහන්සේ ඔබ උදෙසා කරන්නා උදේ අතිබදගත් වෙනවා. අහික්මනට ඔබට කියා සිටිනවා මගේ අවසාන කාලය. මොකද අවසාන කාලය? මේක ආනිවාර්යයෙන්ම දැනගන්න. යෝසෙෆ් ගැන කතා කරන්නේ නේද? මම අනිවාර්යයෙන් කතා කරනවා ඊට පස්සේ මාරියා ගැන. එහෙනම් මාරියා ගැන අපි කියවමු පදයක්. අපි කියවමු 28 වෙනි පදය. 28 වෙනි පදය. Isihakat අපි කියවමු. Isihakat yang right. විවාහ බස්ති සිටි කන්‍යාවකෝ ගතට දෙවියන් වහන්සේ විසින් ගාබ්‍රියෙල් නම් දූතයා යවන ලද්දේ. ඒ කන්‍යාවගේ නාමය මරියා. අරිෂෝ මරියා Maria. ඒක කාලෙකට කියන්නකෝ අරිෂෝ නම Maria. මංගන් ඉන්නවා කියලා මම පස්සේ වගේ අහද Maria. ඔබ දන්නවද මරියා කියන නමේ අර්ථය මොකක්ද කියලා? ඔබ කාටවත් හම්බෙලා තියෙන මරියා කියන නම කියන ළමයි කැම්දරුවේ තමයි කැම්දරුවට දාන්නේ නැහැ. විවිධකට මරියා කියන්නේ. හරි. මරියා කියන නම තියෙන ගෑනු දරුවෝ හම්බෙලා තියෙනවද? අත උඩ දාන්න බලන්න. Maria, Miriam, ඔක්කොම ඇවිල්ලා එතරම් නමේ අර්ථය. හරි. Maria. Maria කියන නමේ අර්ථය Maria කියන්නේ යා ඔබගේ ඔළුවේ කියන මොකක්ද සුපිරි අර්ථයක් දෙන්නේ. මෙන්න සුපිරි අර්ථය ඇවිල්ලා කැරලිකාර කෙනා. කොහොමද වෙන්නේ? ත්‍රස්තවාදී කමට ළඟින් යන වචනයක්. Maria කියන්නේ ඉස්රායලේ මගේ අම්මේ මොනවා හරි ඕන නැති දෙයක් කරලා ගෑනම කින්නවනම් එයා දිහා බලලා කියන්නේ මේකි නම් Maria. වැඩිපුරවන්න කතාවක් දාලා කිය Maria මැරියන් කියලා. මොකද ඒ තරම් හරි දැඩි මේ නම ඇති කෙනෙක්ව යේසුස් වහන්සේගේ ස්වභාවික මව හැටියට දෙවියන් වහන්සේ තීන්දුව කරනවා. ඒක හරි ප්‍රශ්නයක් මේ නත්තලේ. දැන් සමහර අය නම මරියා
ඒගොල්ලෝ මේ වෙද්දී එළියට ඒවා අයින් කරගන්නේ උපැන්න. මේ අපි දාලා තියෙන මාන නමක් නෑ ඒගොල්ලෝ කියන්නේ. මෙයාගන්නවා කියන දේ ඇගේ ළමයේ අර්ථය කැරලිකාර කියලා. නමුත් මේක මෙහෙම තිබ්බට හරි පුදුම දෙයක් සිද්ධ වෙනවා නේද? පළවෙනි කාරණේ මම ඔබට කියන්නම්. ඇය තුල කිසිම කැරලිකාරකම තිබුණේ නැහැ. කොහොමද මම ඒක කියන්නේ? මොකද දේව දූතයා ඇවිල්ලා කතා කරද්දී ඇයට මේක තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම කියලා කිව්වහම ඒකේ ප්‍රතිචාරය මොකද්ද? මොන පිස්සුවක්ද මේ? මාව අසරණ කරන්නද? මට නින්දාව නේද කියන්නේ? මම මේකට කැමති නෑ කියලා කියන්න පුළුවන්කම තිබුණා. ඒකේ නිදහස් කැමැත්ත පාවිච්චි කළා මේ ස්වර්ගීය පණිවිඩය දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් ආපු දේ මගේ මාපලයේ ජීවත් වීමට මේක බාධාවක් වෙන්න යනවා. ඒ හින්දා මට වැඩක් නෑ දෙවියන්ගේ පුතා. නමුත් මට වැඩක් තියෙනවා මගේ ජීවිතේ අනාගතේ. ඒ හින්දා මේක ඕනේ මට මේකයි ඕන කියලා ඇයට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් තිබ්බා මගේ මිත්‍රයා. නමුත් ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. නම මරියම්නාට හැසිරීම කීකරු කමේ හැසිරීමක් ඇය දැක්වා. ඒකට ප්‍රතිචාරය දෙවියන් වහන්සේ දකිද්දී මම ඔබට අද දවසේ නම් මොකක්ද කියන්න හදන්නේ? ඔබේ ඉතිහාසයේ කොහොම නම් දීලා තිබුණා ඔබ කලබල වෙන්න එපා. ඔබට අවශ්‍ය කරන්නේ එක දෙයක් තීන්දුව කරගන්නයි. මොකක්ද ඔබ තීන්දුව කරගන්න යුතු දේ? අවස්ථාව ලැබෙද්දී ඔබ තීන්දුව කරගන්න මගේ නම මොකක් වුණත් මට දැන් අවස්ථාව තියෙනවා හරි දේ කරන්න මගේ දෙවියන් වහන්සේ ඉදිරියේ. මගේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මට තේරුම් ගන්න පුළුවන් නිසා මම උන්වහන්සේට හා ස්වාමිනී කියනවා. මේකේ යහපැත්තේ මට තේරෙන්නේ නැහැ ඔක්කොම දේවල් මගේ ස්වාමිනී. නමුත් ඔබ වහන්සේ නම් මේ ගාබ්‍රියෙල් වෙරුවේ. ඔබ වහන්සේ නම් කියන්නේ මාව තෝරගත්ත මේ කන්‍යාවක් සිටියව මාව දරුවෙක් පිළිසිත ගන්න සැලසුවා. මට ඒක හොඳටම නැති මොකද ඔබ වහන්සේ නම් ඒකට වග කියන්නේ ස්වාමීන් වහන්සේගේ කැමැත්තට මම කැරලිකාරකම නෙවෙයි නමුත් කීකරුකම මම දක්වනවා සාමුලින්ම ඒවා. ඕ හලෙලූයා මගේ මිත්‍රය. සාමුලින්ම දක්වන්න ඔබ හිතන්නේ මම මේක සාමාන්‍ය දෙයක් කියලා. අර වගේ නමක් පිළිලා මේ වගේ හැසිරීමක් දක්වන්න පුළුවන් නම් ඔබටයි මටයි බොහොම පහසුවෙන් පුළුවන් වෙන්න ඕන. අපිට කොහොම වෙලා තිබුණත් අපි ආවොත් එක තැනකට මොන තැනද? එක තැනකට. ඔබ තේරුම් ගන්නවා දෙවියන් වහන්සේ අද මට කියන දේ. ඒක මට. මේක මේ සෝයක් නිසා නෙවෙයි. මේක මේ තවන අත්දැකීමක් නිසා නෙවෙයි. නමුත් මේක දෙවියන් වහන්සේ මට කියන දෙයක්. මොකද්ද කියන දේ? ඔබ දන්නවද? ඔක්කොම තේරෙන්නේ නැහැ. ආගම මම කියන දේ මේක හරි වැදගත් වටිනා දෙයක්. හරි වැදගත් වටිනා දෙයක්. ඔක්කොම තේරෙන්නේ නැහැ. මේකට හාකිය. නමුත් එක දෙයක් තිබුණා. ඇගේ හිතේ ආසාව දෙවියන් වහන්සේව සතුටු කරා. දෙවියන් වහන්සේව සතුටු කරා. ආසාව පමණයි තිබ්බේ. ඒ පමණයි තිබුණේ. ඇගේ විස්තරයක් නැහැ. ඇගේ අවබෝධයක් නැහැ. අපේ හිතා ගන්න බෑ මොනවා ඊගාවට වෙයිද කියලා. නමුත් ඇගේ ආසාවක් තිබුණා. මම මගේ දෙවියන් වහන්සේව සතුටු කරනවා. මේ පුංචි
ආසාව දැකපු දෙවියන් වහන්සේ ඇව තෝරාගත්තා මගේ මිත්‍රය. ඇගේ ඉතිහාසයෙන් ආපහු නම පවා දෙවියන් වහන්සේ අදාළ කරගත්තේ දැක. උන්වහන්සේ තෝරාගත්තා ඇව. මොකද ඇගේ හිතේ ආසාව තිබුණා. මම අද ඔබේ නැසනවා මේ නත්තරේ ඔබේ හිතේ මොන ප්‍රමාණයක ආසාවක් තිබෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න මොන පරිමාණයේ ආසාවක් තිබෙන්නේ. මගේ මිත්‍රය ඇය තුල ඒක තිබ්බා. දැන් කොහෙන්ද මේක එන්නේ? කොහෙන්ද මේක එන්නේ? මේක හරි වටිනවා. මොකද මේ පදය අපි කියවද්දී අපි දකිනවා දේවදූතයා කතා කරන්නේ කියනවා මෙන්න මෙහෙම 28 වෙනි පදේ. ඔන්න බලන්න. 28 වෙනි පදේ. ඔහු ඇස් සිටි තැනට පැමිණ ඊගාව වචනේ බලන්න. බොහෝ කරුණාව ලැබූ තැනකිය. බොහෝ කරුණාව ලැබූ තැන. ඔබ දන්නවද රහස මොකක්ද කියලා? සුබ සිද්ධ වෙන්න. ඔබ ආස කරනවද සුබ දේම ඔබට සිදු වෙනවද? ඔබ අකමැතිද අසුබ දේ නැතර කරගන්න සුබ විතරක් ඔබ විතර ගෙන්න ගන්න? ඔබ දන්නවද ඒක අවශ්‍ය කරන්නේ මොකක්ද කියලා? කරුණාව. දේව කරුණාව. ඔබ දන්නවද ඔය හදවතේ අර ආසාව තිබෙද්දි දෙවියන් වහන්සේව සතුටු කරන්න, දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. එතකොට කරුණාව එනවා ඔබ වෙතට. දෙවියන් වහන්සේගේ කරුණාව හැම මිනිසෙකුට ලබලා දීලා තියෙනවා. නමුත් හැමෝටම ලබලා දුන්නාට ඒක අදාළ කරගන්න කෙනෙක්ගේ හදවතේ ආසාව නැත්නම් එනොත් කියන්නේ දෙවියන් වහන්සේ කරුණාව කොච්චරද කිව්වොත් හැමෝම උසහා උන්වහන්සේ ලෑස්තිව සිටිනවා. හැමෝම උසහා උන්වහන්සේ පූජා වුණා කල්වරි කුරුසේ කරුණාව. නමුත් කරුණාව අදාළ කරගන්න කෙනාට බොහෝසේ ආශිර්වාද ලබා ගන්න පුළුවන්. ඒකයි මාර්ගය කරගන්න. ඒකයි ඔබයි මායි කරගන්න යන්නේ. ඒකයි අපිට 22 ආශිර්වාද වසරක් වෙන්නේ. මොකද අපි අර හිතේ ආසාවක් එක්ක දෙවියන් වහන්සේගේ මේ යහපත්කම අපි අදාළ කරගන්න ස්වාමීන් වහන්සේ ඔබට මට සියලු දෙනාට ආශිර්වාද කරනවා. මා ඔබට කියන අවසාන වශයෙන් බොහෝ කරුණාව ඔබ ලබා ගන්න ආශා කරන්න මාක්නිසාද බොහෝ දේ උන්වහන්සේ වෙනස් කරනවා ඔබේ ජීවිතේ. ස්වාමීන් වහන්සේ මේ නත්තරේ අලුත් ගමනක් නිසා ඔබේ ජීවිතයට ලබා දුන්නා. ඒක ආශාවෙන් බාර ගන්න. ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනසේකවා. ආමේන්. හalleluya. අනාගත පණිවිඩයක් අපි අසුවා. සමහර වෙලාවට තාක්ෂණික බාධා නිසා ඔබට ඇසෙන්නේ නැති වෙයි. නමුත් මම දැක්කා සිස්ටර් රෝචනා chat එකේ දාලා තිබ්බ ගොඩක් කාරණා. ඉතින් ඇයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේ ස්වාමීන් වහන්සේගේ පණිවිඩය ඔබ අසන්නම අවශ්‍ය දෙයක්. අපි ඔබට ඒක ලැබෙන්න සලස්වන්න ඔබ ඇසුවේ නැත්නම් මම ඔබෙන් ඉල්ලනවා. ඒක ලබාගෙන ඔබ අසන්න. උන්වහන්සේ අද දවසේ ඔබට අවශ්‍ය කරන පණිවිඩය, ඔබේ ජීවිතයට අවශ්‍ය කරන පණිවිඩය අපි නිකන් නත්තලක් සැමරුවාට වැඩක් නැහැ. උන්වහන්සේගේ පණිවිඩය, උන්වහන්සේගේ හදවතේ තිබෙන දේ අපි එකතු කරගත්තේ නැත්නම්. ඉතින් අද නත්තල් දවසේ අවසානයේටයි අපි ඇවිල්ලා තිබෙන්නේ. මම දන්නවා ඔබ සමහරක් අය නෑ ගෙවල් වලට යන්න අවස්ථාව සැලසුම් කරලා ඇති, ගෙවල් වල යම්කිසි කැමවීම හදලා ඇති, ඒ වගේම පුංචි දරුවෝ කෙනෙක්ව බලාපොරොත්තු වෙන්නේ නැති. ඉතින් මම ඔබට කියන්නම් මේ ඔක්කොටම වැඩිය වඩාත් වැදගත් ගන්නේ මේ නත්තල් දවසේ යේසුස් වහන්සේ මහ පොළොවට ආපු සැබෑ අරුත අපේ ජීවිතය තුළ ඉෂ්ට කරනවාද කියලා. අවසන් කරන්න කලින් ඊළඟ වේදිකාවට යන්න කලින් මම ආසයි අපිට එක සහෝදරි ශීලා ඉන්නවා. ඔබට අය මොකක්ද කියන්න තියෙන පණිවිඩය? මේ නත්තල් දවසේ ඇගේ හදවතේ තිබෙන දේ සභාවට කියන්න අවශ්‍ය කරනා පණිවිඩය අපි අයගෙන් අසන්න යනවා.
ආදරෙන් සුබපතනවා සුබනාන්තරන් කියලා. අපි ඇතෙන් ඉඳලා අපි සිතෙන් හරි කිව්වේ. අපි එක පවුලක් වගේ ස්වාමීන් වහන්සේට නමස්කාර කළා. ඒ වගේම උන්වහන්සේගේ වචන යනවා. මම දැන් විශේෂ කියන්නේ උන්වහන්සේ සියලුම ප්‍රේම කරනවා. උන්වහන්සේ සංසිඳනවා. ඉන්නේ නැත්තල තමයි නිවාසවල උන්වහන්සේගේ කරුණාව ඇතුව උන්වහන්සේගේ ප්‍රේම ඇතුව ඒ සුබනත්තල මම යාට සුබපතනවා සුබම සුබ නත්තල ඔබට එසේම වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා ඔබට සහ ඔබේ පවුලේ සෑම කෙනෙක්ට. ඉතින් අපිත් එක්ක එකතු වෙච්ච කීප දෙනෙක් මේ ස්ථානෙට මම හැම කෙනෙක්ට ආරාධනා කරනවා මේ ස්ථානෙට එන්න කියලා. ඒ වගේම අමතක කරන්න බෑ. උන්වහන්සේ අපිට ආශිර්වාද කරලා තියෙනවා. උන්වහන්සේගේ කොටස අපි උන්වහන්සේට දිය යුතුයි. ඉතින් ඔබ එකතු කරපු සම්මාදන් තියනවා. ඔබ ස්වාමීන් වහන්සේට යමක් වෙන් කරලා තිබෙනවා නම් ඒකේ ආශිර්වාදය ඔබයි මුක්ති විඳින්න යන්න. ඒක අමතක කරන්න එපා. ඔබ දෙන්නේ උන්වහන්සේට අයිති කොටස නිසා අපි උන්වහන්සේට මේ නිකන් උන්වහන්සේ අපේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා මම ඉල්ලනවා ඔබ සම්මාදන් දෙන්න කැමති කෙනෙක් නම් ඔබ සූදානම් කරගත්ත කෙනෙක් නම් දසෙන් කොටස් සම්මාදන් ද්‍රව්‍යමය දෙයක් ඔබට පුළුවන් ඒවා සූදානම් කරගන්න. අපි ගීතිකාවක් ගායනා කරන්න යනවා. ඊට ප්‍රථමයෙන් මම ආරාධනා කරනවා මේ නිවසේ ඉතුරු අයට මේ ස්ථානයට පැමිණෙන්න කියලා. ඉතින් මේ හැම කෙනෙක් එක්ක එකතු වෙලා අපි ප්‍රීතියෙන් ගයන්න යනවා. ගායන වෙනාවදී ඔබේ නිවසේ කුංචි පුතෙක් දුවෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අඬවා ගන්න ඕන් බලාපොරොත්තුෙන් ඉන්නා වූ කෙනෙක් මේ ස්ථානයට එන්න යනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ ස්ථානයට අනිත් හැම කෙනෙක්ට මෙන්න කියලා කුංචි දුවේ පුතේ ඔන්න ඔබ බලාපොරොත්තු වෙන කෙනා මේ ස්ථානයට එන්න යනවා. සහෝදර නිර්මාණ නිරෝෂ් අපිට ගීතිකාවකින් මඟ පෙන්වන්න යනවා පහන් තරුවේ කැලුම් විහිදේ. ඉතින් අපි ඔක්කොම එකට එකතු වෙලා ගයන්න යනවා. ඒ ගායනා කරන වෙලාවේ ඔබේ සම්මාදන් ඔබට පුළුවන් පිළියෙල කරගෙන ඒ දේවල් වෙන් කරගන්න. අහන්තරුවි කැලුම් විහිදි සතුටගෙනදී ලොවට ආවා සුගලන් සතුටගෙනදී ලොවට ආවා සුබනත්තල් තුරුණුවෙත් සිත් තුරනන්දා සමිඳු ලොව විමුාව කියලා සිහිල් පවරැලියයි ගමනලවී සුබකෙන්දා තුරුණුවෙත් සිත් තුරනන්දා සමිඳු ලොව
ප්‍රාර්ථනා කරන්න යන මේ වෙලාවේදී මහිලා සිටනා සහෝදරණීමාට අද දවසේ මේ හැම පවුලක් ස්වාමීන් වහන්සේගේ හස්තයට බාර කළ යාඥා කරන්න කියලා. මේ ලැබුවා වූ නත්තල අද දවසට සීමා නොවි අදින් පස්සේ ගත කරන හැම දවසක් තුළ ස්වාමීන් වහන්සේගේ සමාදානයේ කරුණාවෙන් පිරි දවස් වෙන්න සලස්වන්න කියලා ඔබට ආශිර්වාද කරලා ඔහු යාඥා කරන්න යනවා. ස්වර්ගයේ වැඩ සිටින අපේ පියාණනි ස්තුතිය දවසේදී ඔබවහන්සේගේ උපත සිහි කරන්න අපිට දෙන කරුණාව ගැන. ස්වාමීන් වහන්සේ එක්ක එකතුව නමස්කාර කරා වූ වචනයට සවන් දුන්නා වූ මේ හැම කෙනෙක්ම ඔබවහන්සේට බාර කරනවා. ස්වාමීන් හැම කෙනෙකුට ආශිර්වාද කරන්න වෙනත්තලරුන්ට ප්‍රීතියෙන් සමාදානයෙන් සන්තෝෂයෙන් සමරන්න දව කරන්න. පියාණනි සියල්ලට වැඩිය ඔබවහන්සේ දුන්නා වූ ගැලවීම ආරක්ෂා කරගන්න. ස්වාමීන් වහන්සේ ඒ ගැලවීමේ ප්‍රීතිය මුක්ත විඳින්න අන් අයට වහන්සේගේ උපත ගැනද වහන්සේගේ මරණය ගැනද ඒ අපිට ලැබෙන ගැලවීම ගැනද මේ නැත්තේ ප්‍රකාශ කරන්න මොකද ප්‍රෝග්‍රෑම් කරන්න සියල්ලම ස්තුති හැම වවුලකටම ආශිර්වාද කරන්න කියලා අපි වහන්සේගෙන් ඉල්ලනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. හොඳයි අපි හැම කෙනෙක් නැගිට සිටමින් අපි ඔබට සුබ පතන්න යනවා සුබ නාතරක්‍යා පවුලක් විදියට. ඉතින් ඔබේ නිවසේ පවුල හැම කෙනෙකුට අපේ නිවසේ මේ සිටිනා වූ හැම කෙනෙක් සුබ පතන්න යනවා සුබ නාතරක් කියලා. අපි ගායනා කරන්න යනවා ඔබට සුබ පතලා. ඉතින් ඔබ හැම කෙනෙකුට සුබ නාතරක්. We wish you a Merry Christmas. We wish you a Merry Christmas. We wish you a Merry Christmas and a Happy New Year. We wish you a Merry Christmas. We wish you a Merry Christmas. We wish you a Merry Christmas and a Happy New Year. We wish you a Merry Christmas. We wish you a Merry Christmas. We wish you a Merry Christmas and a Happy New Year. ඔබ හැම කෙනෙකුටම බොහොම ඉක්මනින් ඔබ හැම කෙනෙක්ම අපි මුණ ගැසෙන්න යනවා.